ආයුබෝවන් දරුවනේ tuition.lk වෙබ් අඩවියට ඔබ සාදරයෙන් පිළිගන්නවා. මම 12 ශ්‍රේණියේ භෞතික විද්‍යාව උගන්වන ගයාත්‍රී හෙට්ටිආරච්චි. ඔබ දන්නවා tuition.lk වෙබ් අඩවියට පිවිසීම තුළින් ඔබට 1 සිට 13 ශ්‍රේණිය දක්වාම අදාළ පාඩම් ඒකක වලට අදාළ වීඩියෝ නැරඹීමට පුළුවන්. ඒ වගේම ඒ පාඩම් ඒකක වලට අදාළ ප්‍රශ්න පත්‍ර ලබාගෙන ඒවට පිළිතුරු ලියලා ඒ පිළිතුරු පරීක්ෂා කර ගැනීමටත් පුළුවන්. අපි දැන් අද යොමු වෙලා ඉන්නේ යාන්ත්‍රික විද්‍යාවේ තවත් කොටසකට. ඒ තමයි නිව්ටන් නියම. නිව්ටන් නියම වස්තුවක චලිතය සමගම නිව්ටන් නියම ගැන අපි ඉගෙන ගන්න යනවා. මෙහිදී අපිට තියෙන ගුරුත්වජ ස්කන්ධය, චලිතය පිළිබඳ නිව්ටන් නියම, ආතතිය, වේගය, ඝර්ෂණ බලය වගේ අණු කොටස් රාශියක් මේ ඒකකයේ අණු මාතෘකාව යටතේ අපිට කතා කරන්න පුළුවන්. අපි ඉස්සෙල්ලාම යොමු වෙමු ප්‍රශ්නයක් තුලින් අපි පාඩමට යොමු වෙමු නේද? ඔව්. ආවස්තිතිය පහත ප්‍රකාශ සලකා බලන්න. මේ ප්‍රකාශ තුනක් තියෙනවා. ඒ තුනෙන් මොකද්ද නිවැරදි කියලා අහන්න. ආවස්තිතිය යන වස්තුවක චලිත ස්වභාවය වෙනස් කිරීමට දක්වන අකමැත්තයි. ඔබ එය දන්නවා නේද? ආවස්තිතිය කියලා කියන්නේ වස්තුවක චලිතය වෙනස් කිරීමට දක්වන අකමැත්ත. එතකොට ඒක පළවෙනි ඡේදය හරි. පළවෙනි වාක්‍යය හරි. සුමට තිරස් පෘෂ්ඨයක් මත වස්තුවක් තල්ලු කිරීමට අවශ්‍ය බලය එම වස්තුවේ ගුරුත්වාකර්ෂණ ස්කන්ධය මත රඳා පවතී. ඔව්, එහෙදී ස්කන්ධය ගුරුත්වාකර්ෂණ ස්කන්ධය මත පමණක් නෙවෙයි අවශ්‍ය බලය රඳා පවතින්නේ නේද? එම නිසා එය නිවැරදි වෙන්නේ නැහැ. දුනු තරාදියක් මගින් මනිනු ලබන්නේ ආවස්තික ස්කන්ධයයි. ආවස්තික ස්කන්ධය කියලා කියන්නේ දරුවනේ වස්තුවක් චලිතය වීමේදී එය ත්වරණය වීමට දක්වන අකමැත්තක් ඇතුළත් වෙන අකමැත්තත් සමග එහි තුල ඇතිවන ස්කන්ධය තමයි ආවස්තික ස්කන්ධය කියලා කියන්නේ. ඔව්, අපි කියනවා inertial mass කියලා. එතකොට එය තමයි ආවස්තික ස්කන්ධය කියලා කියන්නේ. ඒක දුනු තරාදියක් මගින් මනින්නේ නැහැ. දුනු තරාදියක් මගින් අපි මනින්නේ එහි තියෙන සැබෑ ස්කන්ධය නැත්නම් පදාර්ථ ප්‍රමාණය නේද? එතකොට මෙහිදී දෙවැනි කාරණය අපි කිව්වා ගුරුත්වාකර්ෂණ බලය ස්කන්ධය මත පමණක් රඳා පවතින්නේ නැහැ නේද? අපි දන්නවා දැන් වස්තුවක් මේසයක් මත තිබු විට එහි තියෙන ප්‍රතික්‍රියා බලයක් නේද? ප්‍රතික්‍රියා බලය ඒ තීරණය කරන්න පුළුවන්. ඒ වගේම එතකොට ගුරුත්වාකර්ෂණ ස්කන්ධය මත පමණක් මෙය රඳා පවතින්නේ නැහැ. එතකොට අපි බලමු එහෙනම් මෙහි පිළිතුර වෙන්නේ ඒ පමණක් සත්‍ය වෙනවා. ආවස්තිතිය යන වස්තුවක චලිත ස්වභාවය වෙනස් කිරීමට දක්වන අකමැත්තයි. ඊළඟට අපි බලමු ඊළඟ ප්‍රශ්නය. සර්වසම්බෝල 6ක් රූපයේ දැක්වෙන පරිදි ඝර්ෂණය රහිත පෘෂ්ඨයක් මත එකිනෙක ස්පර්ශ වන අන්දමින් තබා තියෙනවා. ඊට සමාන තවත් බෝල දෙකක් රූපයේ දැක්වෙන පරිදි v වේගයෙන් පැමිණෙන මෙම පද්ධතිය හා ගැටේ. ඔව්, මෙහිදී කියලා තියෙන බෝල 6ක් නේද? දැක්වෙන ඝර්ෂණ රහිත මත එකිනෙක ස්පර්ශ පරිදි තබා තියෙනවා. එතකොට මේ බෝල 6ක් තියෙනවා. 6ට තමයි දෙකක් වදිනවා කියලා තියෙන. ඒක 7ක් තියෙන්නේ. එතකොට 6යි තියෙන්න ඕනේ. 6කට දෙකක් ඇවිල්ලා වදිනවා v වේගයෙන් නේද? එතකොට දැන් මෙහිදී මොකද්ද මේ සංකල්පය කතා කරන්නේ? දැන් අපි වාක්‍ය වගේක් කියලා තියෙනවා. ඒ නිවැරදි කියලා බලන්න කලින් මෙහි තියෙන්නේ ගම්ම්‍යතාව වෙනස නේද? ගම්ම්‍යතාවය. එතකොට පෙරගම්ම්‍යතාවය හා පසුගම්ම්‍යතාවය අනිවාර්යෙන් අපි දන්නා මෙන්න මේ වගේ පෘෂ්ඨයක. ඒ කියන්නේ සුමට පෘෂ්ඨය, ඝර්ෂණය රහිත පෘෂ්ඨයක නම් ක්‍රියාත්මක වෙන්න පුළුවන්. එම නිසා මෙහිදී අපි පෙරගම්ම්‍යතාවය පසුගම්ම්‍යතාවයට සමාන කරලා කතා කරන්න පුළුවන්. එතකොට පළවෙනියටම අපි මේ එක බෝලයක ස්කන්ධය m කියලා සැලකුවොත් පෙරගම්ම්‍යතාවය වෙන්නේ 2mv කියලා අපිට සලකන්න පුළුවන්. එහෙනම් පසුගම්ම්‍යතාවය ගැන තමයි මේ දැන් කියන්නේ. පළවෙනි කාරණයෙන් කියන්නේ දකුණු කෙළවරින් බෝලයක් 2v වේගයෙන් විසිවන අතර ඉතිරි බෝල නිශ්චලතාවයට පත් වේ. ඔව්. ඊළඟට දෙවෙනි වාක්‍යයෙන් කියන්නේ දකුණු කෙළවරින් බෝල දෙකක් v බැගින් වූ වේග වලින් විසිවන විට විසිවන අතර ඉතිරි බෝල නිශ්චලතාවයට පත් වේ. ඔව්. ඒ කියන්නේ මෙන්න මේ දෙක මම ලියලා තියෙන්නේ අන්නේ වාක්‍ය සඳහන් වෙන ආකාරයේ අවස්ථාවක් තමයි එහිදී කතා කරන්නේ. එතකොට අපිට ඒක මෙන්න මේ කාරණේ අපිට නිවැරදි කියලා සලකන්න පුළුවන්. එතකොට බෝල 6ම v බෙදීම 6 බැගින් වූ වේග වලින් විසිවන අතර ගැටුණ බෝල දෙක නිශ්චලතාවයට පත් වේ. එතකොට මෙන්න මේ ආකාරයේ අවස්ථාවක් එන්නේ. ඔබ දන්නවා දරුවනේ දැන් මේ අවස්ථාවේදී නම් අපිට පෙරගම්ම්‍යතාවය පසුගම්ම්‍යතාවයට සමාන වෙන්නේ නැහැ. ඒ නිසා එය විය නොහැකි. ඊළඟට බෝල 4ක් v බෙදීම 2 බැගින් වූ වේග වලින් විසිවන අතර ඉතිරි බෝල නිශ්චලතාවයට පත් වේ.
බෝල 4ක් V බෙදීම 2 බැගින් වූ වේගයෙන් විසි වෙනකොට ඉතිරි බෝල නිශ්චලතාවයට පත් වේ. අපි ඒත් කියමු. බෝල සියල්ල V බෙදීම 8 බැගින් වූ වේග වලින් විසි වේ. ඔව්. එතකොට අර ආපු පැමිණි බෝලේ ඔක්කොම බෝල ටික V බෙදීම 8 බැගින් වූ මේ විදිහට මේ ඔව්. එතකොට මෙතන බෝල ඔක්කොම 8ක් තියෙනවනේ. එතකොට ඒකත් නිවැරදි වෙන්නේ නැහැ. එතකොට අපිට පොඩ්ඩක් ප්‍රශ්නයක් තියෙන මේ එක පළවෙනි කාරණයයි දෙවෙනි කාරණයයි හතරවෙනි කාරණයයි ගැන. ඔව්. සාමාන්‍යයෙන් මේ ප්‍රායෝගිකව මේ අත්දැකීමේදීත් මේ කරන අවස්ථාවලදීත් අපි දන්නවා දැන් ඒ පෙරගාමිතාවයි පසුගාමිතාවයි කියන එක සමාන වෙනවා වගේම මෙහිදී සිද්ධ වෙන්නේ ඇත්තටම මේ දකුණු කෙළවරේ බෝල දෙකක් V බැගින් වූ වේග වලින් විසි වෙලා ඉතිරි බෝල නිශ්චලතාවයට පත් වෙන එක. ඒ කියන්නේ මේ ඔව් මේ ආකාරයෙන්ම අර ගැටීමෙන් පසුවත් ඒ විදිහටම සිද්ධ වෙනවා. එතකොට දෙය තමයි දෙවෙනි පිළිතුර තමයි මෙහි නිවැරදි වන්නේ. ඊළඟට ස්කන්ධයේ M වූ අංශුවක් ඊළඟ ප්‍රශ්නය තමයි ස්කන්ධයේ M වූ අංශුවක් දෘಢ සිරස් බිත්තියක් මත ලම්බක දිශාවේ චලිත වෙනවා. එතකොට දැන් මේ දෘಢ සිරස් පෘෂ්ඨයක් තියෙනවා. සිරස් පෘෂ්ඨයක් ඒ මතට ලම්බකව තමයි වැදෙන්නේ ඒ එන බෝලේ. M ස්කන්ධය නම් V වේගයෙන් තමයි වැදෙන්නේ. එතකොට ඒ පූර්ණ ප්‍රත්‍යස්තව නැවත නැවත චලනය වෙනවා නම් විත්තිය ගැටීමෙන් පසු පූර්ණ ප්‍රත්‍යස්ත ලෙස ගැටුම සිද්ධ වෙනවා නම් අංශුවේ ඇතිවෙන මුළු ගම්‍යතා වෙනස කියන එක තමයි කතා කරන්නේ. එතකොට ගම්‍යතා වෙනස ගැන කතා කිරීමේදී අපි දන්නවා ගම්‍යතා වෙනස සමාන වෙනවා පසු ගම්‍යතාවයේ අඩු කිරීම පෙර ගම්‍යතාවයට. දැන් පසු ගම්‍යතාවය කියන අවස්ථාවේදී පූර්ණ ප්‍රත්‍යස්තව ගැටීම සිදුවීම නිසා මෙහිදී සිද්ධ වෙන්නේ කුමක්ද? V වේගයෙන්ම නැවතත් පෙර දිශාවටම පැමිණෙන එක. එහෙනම් මම පෙර දිශාව නැත්තම් මේ බටහිර දිශාවට මම ධන කියලා සැලකුවොත් එතකොට MV කියන එක අපි ධන කියලා ගන්න පුළුවන්. ඒතර අඩු කරලා ඍණ මේ මෙහිදී ඍණ MV යොදන්නේ ඇයි? ඔව් මේ දිශාව නේද? මේ පැත්තනේ ගත්තේ මම නේද? බටහිර දිශාවනේ ගත්තේ. එහෙනම් නැගෙනහිර දිශාවට තමයි තියෙන්නේ මේ චලනය වෙන්නේ පෙර ගම්‍යතාවයේ. ඒ නිසා එය බටහිරට හරවනකොට ඍණ MV යනවා. එතකොට 2 MV තමයි මුළු ගම්‍යතාව වෙනස වෙන්නේ. ඒත් ඒ තියෙන්නේ වමට. වම කියන්නේ මේ බටහිර දිශාවට. එහෙනම් එහි පිළිතුර වන්නේ 2 MV වමට කියන එකයි. ඊළඟට අපි පොඩ්ඩක් මතක් කරගනිමු මොනවද මේ චලිතය පිළිබඳ නිව්ටන් නියම කියලා. වස්තුවක් හෝ වස්තු පද්ධතියක් මත බාහිර අසන්තුලිත බලයක් ක්‍රියා නොකරයි නම් එම වස්තුව නිශ්චලතාවයේ හෝ ඒකාකාර ප්‍රවේගයෙන් චලනය වෙමින් හෝ පවතී. ඔව්. බාහිර අසන්තුලිත බලයක් ක්‍රියා නොකරන තාක් වස්තුවක් තියෙන්නේ නිශ්චලතාවයෙන් හෝ ඒකාකාර ප්‍රවේගයෙන්. ඒ ඔබ දන්නවා. ඊළඟට දෙවන නියමය. බලය වස්තුවක් හෝ වස්තු පද්ධතියක් මත බාහිර අසන්තුලිත බලය යදන බාහිර අසන්තුලිත බලයේ දිශාව ඔස්සේම වස්තු පද්ධතියෙහි ගම්‍යතා වෙනස් වන ශීඝ්‍රතාවයට අනුලෝමව සමානුපාතික වෙනවා. ඔව්. ගම්‍යතාව වෙනස් වන ශීඝ්‍රතාවයට අනුලෝමව සමානුපාතික වෙනවා යදන බාහිර අසන්තුලිත බලයක් නේද? ඔව්. එතකොට ඒ කියන්නේ ගම්‍යතාව වෙනස් වන ශීඝ්‍රතාවයට සමාන වෙනවා ශීඝ්‍රතාවය සමාන වෙනවා බාහිර අසන්තුලිත බලයට. ඒ තමයි දෙවන නියමයෙන් කියන්නේ. තුන්වෙනි නියමය වස්තුවක් මතට යොදනු ලබන සෑම ක්‍රියාවකටම විශාලත්වයෙන් සමාන දිශාවෙන් ප්‍රතිවිරුද්ධ ප්‍රතික්‍රියාවක් ඇත කියන කාරණය. ඊළඟට අපි යමු ඊළඟ ගැටලුවට. රූපයේ ඔබට දැක්වෙන ඇති ආනත තලයක් මත තියෙන කප්පි නේද? කප්පියක් සමග ස්කන්ධ දෙකක් තියෙනවා. රූපයෙන් අහන්නේ දැන් රූපේ තියෙන කරුණ මම සැකයෙන් කියන්න ස්කන්ධයක් තියෙනවා සුමට ආනත තලයක් මත. ඒ ස්කන්ධය 65 kg. එතකොට එයට ගැට ගැසූ තන්තුවක් ආනත තලයේ මුදුනේ සුමට කප්පියක් මතින් යවා තියෙනවා. ඒතකොට සුමට කප්පියක් කියන්නේ ඝර්ෂණය රහිතයි. තන්තුවේ අනෙක් කෙළවරට 35 kg වස්තුවක් ගැටගසා ඇත. දැන් හොයන්න තියෙන්නේ තන්තුවේ ආතතිය. ඒ කියන්නේ T හොයන්න තියෙන්නේ. එතකොට අපි මෙහිදී කරන්නේ F සමානයි ma යොදනවා. අපිට අවස්ථා දෙකට F සමානයි ma යොදන්න පුළුවන්. 65 kg ට ඉස්සරහා F සමානයි ma යෙදීමේදී අපිට ගන්න පුළුවන් මේ T කියන මෙන්න මේ දිශාව අපිට ධන කියලා සලකන්න පුළුවන්. එතකොට T ඍණ 650යි sin θ. ඇයි අපි 650 ගන්න? මේ වස්තුව ආනත තලයේ මත වස්තුවේ ඇති ස්කන්ධය 65 kg.
එතකොට 65 kg කියන එක බලයක් වුණාම 650 වෙනවා. sin theta ලැබෙන ආකාරය මම පොඩ්ඩක් ඒක සරලව පෙන්නලා තියෙනවා. මේ තියෙන්නේ දැන් මේක ආනත තලයක් නේ. එතකොට ආනත තලය ඍජු කෝණී ත්‍රිකෝණයක් සාදන. එතකොට තිරස් සමග ආනත තලයේ සාදන කෝණය තමයි අපි මේ θ කියලා ලබා ගන්න. එතකොට මේ θ කියන අගය මේ ඍජු කෝණී ත්‍රිකෝණය ගත්තොත් මෙන්න මේ ආකාරයට අපිට මෙන්න මෙතන මේ අපේ බලයට අදාළ කෝණය θ යයි හොයාගන්න පුළුවන්. θ එතකොට මෙතන ඍජු කෝණී ත්‍රිකෝණය නිසා මෙන්න මේ කෝණය අනුවරිණ θ වෙනවා. එතකොට මේ නේද r සහ mg අතර කෝණය θ කියලා ගන්න පුළුවන්. එතකොට cos θ තමයි මේ θ සමග පහළට නම් cos θ හරහට නම් sin θ නේද? එතකොට මෙන්න මේ දිශාවට එහෙනම් මෙන්න මේ අතර තමයි sin θ කියන එක තියෙන්නේ. එතකොට 650 sin θ කියන්නේ ඍණ කියන එක ඔබට දැන් වැටහෙනවා ඇති. එතකොට මේ ස්කන්ධය 65 නිසා m 65යි a අපි නොදන්න නිසා 65යි a. එතකොට t ඍණ 250යි සමානයි 65යි a කියලා පළවෙනි ප්‍රකාශනය අපිට ලබා ගන්න පුළුවන්. ඊළඟට 35 kg සඳහා යොදා ගැනීමේදී 350 ඍණ t කියලා නේද? 350 කියන්නේ පහළට ඇති බලය අපි ධන කියලා ගන්නවා. දැන් මේ පද්ධතිය මේ ගමන් කරන්නේ මෙන්න මේ ආකාරයටනේ t නේද? 35 කියන kg කියන ස්කන්ධයත් පහළට ගමන් කරනවා. එතකොට t කියන මෙන්න මේ අතර තියෙන බලය තමයි ඉස්සරහට ගමන් කරන්නේ. එතකොට ඒ නිසා තමයි මේ බලයන් අපි ධන විදිහට සලකන්නේ. 350 අඩු කිරීම t සමානයි 35 කියලා ප්‍රකාශන දෙකක් ලබා ගන්නවා. මේ ප්‍රකාශන දෙක එකතු කිරීමෙන් අපිට ගන්න පුළුවන් මෙන්න මේ ආකාරයට 350 දැන් t වලට t කැපෙන නිසා 350 අඩු කිරීම 250 CIA කියලා ගන්න පුළුවන්. එයින් අපිට ලැබෙනවා A සමානයි තප්පරයට මීටර් 1යි කියන අගය අපිට ලැබෙනවා. ඒ සඳහා තප්පර වර්ගයට මීටර් සමා වෙන්න. තප්පරයට මීටර් නෙමෙයි නේද? තප්පර වර්ගයට මීටර් 1යි කියලා ත්වරණයට ලැබෙනවා අගයක්. ඊළඟට අපි මේ අගය දෙක සමීකරණයට ආදේශ කරනවා. එතකොට දෙකට ආදේශ කිරීමෙන් අපිට ආතතිය හමු වෙනවා 315 නිව්ටන්. සමානයි 315 නිව්ටන් කියන අගය අපිට ආතතිය විදිහට ලැබෙනවා. ඊළඟට අපි තවත් ගැටලුවකට යමු. ඔව් මෙහිදී ඔබට තියෙන්නේ මේ වස්තුවක් 12 කිලෝග්‍රෑම් වූ වස්තුවක් මම සැකෙමින් කියන්න 12 කිලෝග්‍රෑම් වූ වස්තුවක් රළු මේසයක් මත තියලා තියෙනවා නම් නිව්ටන් 50ක බලයක් තලයට සමාන්තරව වස්තුව මත යොදනවා. එතකොට පෘෂ්ඨයේ ඝර්ෂණ සංගුණකයක් දීලා තියෙනවා 4න් 1යි කියලා. ඊළඟට වස්තුව ගමන් කරන ත්වරණය තමයි හොයන්න ඕනේ. ඊළඟට තප්පර 15කදී ගමන් කර දුර හොයන්නත් ඕනේ. ඉස්සලාම වස්තුව මත ක්‍රියා කරන බල අපි සලකනවා. සලකුවාම අපිට දැන් මෙහිදී ඝර්ෂණය සලකන්න වෙනවා. වස්තුව ඉදිරියට ගමන් කරන්නේ එතකොට මේ දකුණු දිශාවට නිව්ටන් 50යි. එහෙනම් වම් දිශාවට ඝර්ෂණ බලය තියෙනවා. ඝර්ෂණ බලය හොයාගන්න වෙනවා. S සමානයි mu r යෙදීම තුළින් අපිට පුළුවන් mu වලට අපි දන්නවා 4න් 1යි එන්නේ. r කියන්නේ ප්‍රතික්‍රියා බලය. ඒ කියන්නේ මේට ප්‍රතික්‍රියා බලය කියලා කියන්නේ මෙහි 12 නිසා 120 කියලා ගන්න පුළුවන්. එතකොට 120 වැඩි කිරීම 4න් 1 ඒ කියන්නේ අපිට මෙය නිව්ටන් 30යි කියලා ලැබෙනවා. එහෙනම් ඝර්ෂණ බලය එන්නේ නිව්ටන් 30යි. එහෙනම් අපි F සමානයි ma යෙදනවා මේ වස්තුවට 12යි කිලෝග්‍රෑම් වූ වස්තුවට. එතකොට අපිට ලැබෙනවා 50 අඩු කිරීම F සමානයි 12යි a කියන්නේ 50 අඩු කිරීම 30යි සමානයි 12යි a කියලා. එතකොට a අපිට 20 බෙදීම 12 කියන අගය ගත්තාම 1.67යි තප්පර වර්ගයට මීටර් කියන අගය අපිට ලැබෙනවා. එතකොට අපි ඊළඟට F ඝර්ෂණ බලය ඊළඟට අපි තප්පර 15කදී ගමන් කරන දුර හොයන්න ඕනේ. දැන් මෙහිදී ඔබ දන්නවා මේ චලනය ආරම්භ කරන්නේ නේද? ආරම්භක ප්‍රවේගය මෙහිදී බිඳුවක් කියලා ගන්න පුළුවන්. මොකද මෙහිදී ආරම්භක ප්‍රවේගයක් නැහැ නේ අපි නේද? තලය මත තල්ලු කිරීමෙන් තමයි බලයක් ලබා දෙන්නේ. එතකොට මෙහිදී ආරම්භක ප්‍රවේගය බිඳුවයි. එතකොට අපිට මේකට යොදා ගන්න පුළුවන් සමීකරණය තමයි චලිත සමීකරණය තමයි S සමානයි ut ධන භාගයයි at වර්ගය කියන සමීකරණය. මෙහිදී ut වලට බිඳුව අගය ලැබෙනවා. එතකොට භාගය වැඩි කිරීම a කියලා කියන්න පුළුවන් අපිට 20 බෙදීම 12. එතකොට t වර්ගය වෙන්නේ තප්පර 15ක් නිසා 15 වර්ගය. එතකොට අපිට S කියන අගය හොයාගන්න පුළුවන් දරුවනේ 187.5 මීටර කියන අගය හොයාගන්න පුළුවන්. ඔව්. එහෙනම් අපි මේ අනුමාත්‍රිකාවේ මේ යාන්ත්‍ර විද්‍යාව මේ කොටසත් අපි අවසන් කරනවා. ඊළඟට අපිට තව කොටස් වලින් ඉදිරියේදී මුණ ගැසෙන්න පුළුවන්. ඔබට මම ආරාධනා කරනවා ඊළඟ කොටස් නරඹන්න කියලා. ඒ වගේම අවසානයේදී යාන්ත්‍ර විද්‍යාවට අදාළ
ප්‍රශ්න පත්‍රයට පිළිතුරු ලියලා ඒ පිළිතුරුත් අප වෙත යොමු කරලා වැරදි නිවැරදි බලා ගන්න කියලා. එහෙනම් ඔබ සැමට සුබ දවසක්. ආයුබෝවන්.